ආයුබෝවන් සුබ දවසක් අභිමානවත් ජයග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටය වෙනුවෙන් තමන්ගේ මාධ්‍ය මෙහෙවර ඉෂ්ට සිද්ධ කරන ජයමග රූපවාහිනිය සහෘද ඔබට සමීප කරන දිව්‍යයට අත්වලක් රූපමය සංවාදය අදත් අපි මේ විදිහට ආරම්භ කරනවා. ඒ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ සිට හැමදාමත් ජීවිතයට වටිනා කියනා වූ අදහස් සමුදායක් දැනුම් සමුදායක් අපේ වැඩසටහන ඔස්සේ අපි ඔබට සමීප කරනවා. අපට අවසර දෙන්න අද දවසේ ජීවිතය පිළිබඳව බොහොම ගැඹුරු කතිකාවතකට බොහොම අපූර්වට ගමන් කරන්නට ජීවිතයට වටිනා කියන වූ අදහස් සමුදායක් එක්ක අද දවසේත් අපට අනුකම්පාවෙන් මේ සාකච්ඡාව පෝෂණය කරන්න මේ සංවාදය පෝෂණය කරන්න ඔබට මට දැනුම බෙදා හදා දෙන්නට ඉතාම ගෞරවයෙන් මේ පින්බිමට වැඩම කළා මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ජන විජය පදනමේ ගරු උපසභාපති රාජකීය පඬිත අවසරයි පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද අපේ හමුදුරනේ අවසරයි අපේ හමුදුරන් වහන්සේ සමග අපි සූදානම් වෙනවා අද දවසේ තවත් සුවිශේෂී මාතෘකාවක් සාකච්ඡා කරන්න. අපේ ජීවිතේ අපි බය වෙන අවස්ථා තියෙනවා. අපේ ජීවිතේ අපි ලැජ්ජාවට පත් වෙන අවස්ථා තියෙනවා. ලැජ්ජාව සහ බය කියන්නේ අපේ ජීවිතේ අපි නිරන්තරයෙන් අත්දකිනා වූ කාරණයක්. ඒ නිසාවෙන් අද දවසේ අපි අපේ මාතෘකාව බවට පත් කරගන්නවා ලැජ්ජාව සහ බය. ලැජ්ජාව සහ බය අපි මාතෘකාව බවට පත් කරගන්නේ අපේ හැමදෙරේ ඔබ වහන්සේට තාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබ වහන්සේගේම ප්‍රවේශයකින් මේ ලැජ්ජාව සහ බය කියන කාරණේ පැහැදිලි කරමින් සංවාදය ආරම්භ කරන්න. දිව්‍යට අත්වලක් වැඩසටහන මෙහෙවන නුවන් මහත්මයා ඔබතුමාටත් ඒ වගේම අපේ පින්වත් ශ්‍රාවක කොයිකාටත් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සැලසේවා කියලා ප්‍රථම කොට ප්‍රාර්ථනා කරනවා. අද දවසේදීත් දිව්‍යට අත්වලක් වැඩසටහනේ මාතෘකාවක් හැටියට බොහොම වටින අපිට අත්‍යවශ්‍ය කාරණාවක් පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි ලැජ්ජාව සහ බය. මේ ලැජ්ජාව සහ බය කියන කාරණා දෙකට ලෝක පාලක ධර්ම කියලා කියනවා. දේව ධර්ම කියලාත් කියනවා. ඒ කියන්නේ මේ ලෝකය නුවන් පාලනය කෙරෙන්නේ ඔන්න ඔය ලැජ්ජාව සහ බය. ලැජ්ජාවීම සහ බියවීම කියන මාතෘකා දෙක පිළිබඳව කල්පනා කරනකොට මේකේ පැති දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ ලැජ්ජා විය යුතු සහ ලැජ්ජා නොවිය යුතු. බිය විය යුතු සහ බිය නොවිය යුතු. අපි මේ එක පැත්තක් ගැන නෙවෙයි ඕකේ හැම පැත්තක ගැනම කල්පනා කරන්න ඕන. දැන් ඡන්දය කියලා කියනකොට ඡන්දය කියන්නේ කැමැත්තනේ. ඡන්ද කියන මාතෘකාව නැත්නම් වචනය ගත්තාම ඒකේ පැති දෙකක් තියෙනවා. හැම වෙලාවකම මේ ලෝකේ මේ පැති දෙකක් තියෙනවානේ. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ ආර්ය නොවන මාර්ගයකුත් තියෙනවා. සම්මා දිට්ඨි ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් මිච්ඡා දිට්ඨි කියලා තියෙනවා. එතකොට සම්මා මිච්ඡා හරි වැරදි. ඡන්දය කියන එකෙත් හරි ඡන්ද සහ වැරදි ඡන්ද කියලා දෙකක් තියෙනවා. දැන් එක තැනක බුදුහාඳුර පෙන්නනවා ඡන්දාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරොති. ඡන්දයෙන් අගතිගාමී වීම පව්කම් කරන්න හේතුවක්. එයා පව්කාරයෙක් වෙනවා. තව තැනක කියනවා ඡන්දිද්දිපාද. ඡන්දය යනු 이르දිපාදයක්. 이르දිපාද කියලා කියන්නේ උතන 이르දි කියලා කියන්නේ මේ ශාසනික 이르දි ගැන. ශාසනික 이르දි තියෙනවනේ නුවන්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මේ ලෝකේ 이르දි කියලා කියන්නේ සිදුවීමකට. 이르දි කියන වචනේ තේරුම සිදුවීම. සාමාන්‍ය මේ ගස්ගල් පර්වතත් එක්ක අපිට ඇවිදින්න පුළුවන් හැකියාව තියෙනවනේ ඒක 이르දියක්. කතා කරන්න පුළුවන් හැකියාව 이르දියක්. හැබැයි අපි කවුරුත් ඒව 이르දි හැටියට ගණන් ගන්න නැහැ. දැන් අපි මෙතනට ආවේ 이르දියෙන් ඇත්තටම. නුවන් උතනට ආවේ 이르දියෙන්. හැබැයි නුවන් ගිහිල්ලා කිව්වොත් ඔය මම මේ 이르දියෙන් ආවේ කියලා මිනිස්සු මේ එක්ක හිතයි උඩින් ඇවිල්ලා කියලා. හැබැයි මේ ඇවිදගෙන එන එක අපි 이르දි කියලා ගණන් ගන්න නැහැ.
අපි එහෙම කතා කරන්නේ නැහැ. කතා කරොත් අපි පිස්සු ගන්නට වැටෙනවා. හැබැයි 이르දි තමයි. එතකොට මේ ලෝකයාගේ විග්‍රහයට අනුව උඩින් යන්න පුළුවන් නම් වතුර ඇවිදගෙන යන්න පුළුවන් නම් පේන්න තු යන්න පුළුවන් නම් ඒව 이르දි. බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව අර ඇවිදින එක අපි 이르දියක් හැටියට ගන්න නැහැනේ. ඒ වගේ බුදුහාමුදුර ඇවිදින එක 이르දියක් හැටියට ගන්නෙත් නැහැ. උඩින් යන එක 이르දියක් හැටියට ගන්නෙත් නැහැ. බුදුහාමුදුර ශාසනික 이르දි පෙන්නවා. ඒ තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම මෙන්න මේව තමයි 이르දි. ඒ 이르දීන් ලබන්න 이르දි පාද කියලා කියන්නේ 이르දීන් ලබන්න උපකාර වන කියන එක. හරි? යාපනයේ යන්න ඇවිදගෙන යන්න අමාරුයි වාහනයක් ගත්තාම ලේසියි. ඊළඟට උඩින් යන්න බෑ ගුවන් යානාවක පුළුවන්. වතුරේ ඇවිදගෙන යන්න බෑ නැවක් ගත්තාම පුළුවන්. ඒ වගේ අර ශාසනික 이르දීන් ලබන්න හේතු වන උපකාරයක් හැටියටත් ඡන්දය පෙන්වනවා. එතකොට එකම වචනේ විදි දෙකකට භාවිත වෙලා තියෙනවා. එතකොට ඡන්ද කියන්නේ කැමැත්ත. එතකොට කැමැත්ත කියන එකෙත් පැති දෙකක් තියෙනවා. නරකට කැමති වීම සහ හොඳට කැමති වීම. දැන් සමහරු කියනෝනේ ওই නිවනට උනත් තියෙන ආසාවක් නේ ඒක හොඳ නෑනේ. මතක තියාගන්න නිවනට ආසා විය යුතුමයි. නිවනට ආසා කරන තරමට නිවන් දකින්න ලේසි. නිවනට ඇලෙන තරමට නිවන් දකින්න ලේසි. මහානකමට ඇලෙන තරමට මහානකම ඉන්න ලේසි. ධර්මයට ඇලෙන තරමට ධර්මයේ භාවිත කරන්න ලේසි. එතකොට ඇලීම කියන එක හොඳ පැත්තට ඕනනුවන්. අපි ඇලෙන්න ඕන නැති දේවල් තියෙනවා. නොඇලිය යුතු තැන් තියෙනවා. අන්න ඒව හඳුනගෙන නොඇලී ඉන්න එක තමයි බුදුහාඳුර අනුදැන වදාළ. දැන් ලැජ්ජාව සහ බය කියන එකත් එහෙම්මමයි. ලැජ්ජාව තිබිය යුතු තැන් බිය තිබිය යුතු තැන් තියෙනවා. ලැජ්ජා නොවිය යුතු තැන් බිය නොවිය යුතු තැන් තියෙනවා. එතකොට ලැජ්ජා විය යුතු තැන ලැජ්ජා නොවී ඉන්නවා නම් ප්‍රශ්නයක්. බිය විය යුතු තැන නිර්භීතව ඉන්නවා නම් ඒක ප්‍රශ්නයක්. එහෙනම් ඒ තත්වයේ උඩ මේ ලෝකය නිසියාකාරව ඊළඟට මේ පාලනයකින් යුක්තව ගෙනියා ගන්න බැරි වෙනවා. ලෝකය පාලනය වෙන්නේ මේ දෙවියෙක් නිසාවත් බ්‍රහ්මයෙක් නිසාවත් නෙවෙයි. මෙන්න මේ ලැජ්ජාව සහ බය කියන මාතෘකා දෙක නිසා. හරි? රටක නීතියක් දාලා මේ ඔක්කොම කරන්නේ බිය විය යුතු තැනට බිය ඇති කරන්නත් ලැජ්ජා විය යුතු දෙයට ලැජ්ජාව ඇති කිරීමෙත් අදහසක්. ඒ නිසා මේ ලැජ්ජාව බය කියන කාරණා මාතෘකා පිළිබඳව කල්පනා කරනකොට මේකේ ලැජ්ජා විය යුතු නොවිය යුතු බිය විය යුතු බිය නොවිය යුතු කියලා බෙදෙනවා. එතකොට අපි ඉදිරියට කතා කරමු මේක ඇතුලේ තියෙන කාරණා මොනවද කියලා. ඉතාම අපූර්ව ප්‍රවේශයක්. අපි මාතෘකාව ගොනු කරගෙන ආවේ ලැජ්ජාව සහ බය කියලා. අපේ හාමුදුරුවෝ මාතෘකාව දිගහරිනවා. ලැජ්ජා විය යුතු තැන් තියෙනවා, ලැජ්ජා නොවිය යුතු තැන් තියෙනවා. බිය විය යුතු තැන් තියෙනවා, බිය නොවිය යුතු තැන් තියෙනවා. මේ විවිධාකාරයෙන් ඉදිරියට ගමන් කරනවා. අපේ හාමුදුරුවනේ මට හිතුණා මෙතනින්ම කතාව ඉස්සරහට අරගෙන යන්න. අපි ලැජ්ජ වෙන්න ඕනේ මොනවාටද අපේ හාමුදුරුවනේ? අපි බිය වෙන්න ඕනේ මොනවාටද? ඔව්. බුදුහාමුදුරුවෝ දේශනා කළ ඔය පව අකුසලය නරක මෙන්න මේවට ලැජ්ජා විය යුතුයි. බිය විය යුතුයි. ඒක තමයි අර ලෝකපාලක ධර්ම කියලා කියන්නේ. පවට ලැජ්ජා වීම, පවට බිය වීම. ඒ දෙක තමයි මිනිසුන්ට තියෙන්න ඕන. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු ළඟ තිබිය යුතුම දේ තමයි පවට ලැජ්ජාව සහ පවට බිය. නොතිබිය යුතු කාරණාත් අපි මේ වෙලාවෙම කතා කරමු. නොතිබිය යුතු ලැජ්ජාව බය තමයි හොඳට පිනට කුසලයට ලැජ්ජාව නොතිබිය යුතුයි. බිය නොතිබිය යුතුයි. එතකොට යම්කිසි කෙනෙක් පවට ලැජ්ජ නැත්තම් පවට බය නැත්තම් ඒ මිනිස්සයා තමයි නීති විරෝධී වැඩවල යෙදෙන්නේ. ලෝක සම්මුතියට නොගැලපෙන
පහත් කටයුතු වල යෙදෙන්නේ. අපිට තියෙන්න ඕන මේ පව්කම් කරන්න ලැජ්ජාව හරියට කොයි වගේද බුදුහාමුදුරු පෙන්නනවා. අපි නිර්වතින් පාර යන්න ලැජ්ජයිනේ. නේ? එතකොට අපි නිර්වතින් පාර යන්න ලැජ්ජ වෙන්නේ කොයි විදියටද පව්කම් කරන්නත් ලැජ්ජ වෙන්න ඕන. මේක හරියට මං හෙළුවෙන් යනවා වගේ වැඩක් කියලා හිතන්න ඕන. ඊළඟට මේ බියවීම පවට බියවීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඒව නැති වුණාම බය නැති වුණාම ලැජ්ජාව නැති වුණාම වෙන්නේ හරියට අර ඌරෝ අසුචි පිළිකුල් නැහැ අසුචි ගොඩේම තමයි ඉන්නේ. එතකොට පවට ලැජ්ජ නැති මිනිහා හරියට ඌරෙක් වගේ. ඒ මිනිසයා යන්නෙම අසුචි ගොඩට. ඊළඟට පවට බය නැති මිනිසයා හරියට පළඟැටියා වගේ. ගින්නට බය නැහැ. ඒ නිසා පළඟැටියා ගිහිල්ලා පනින. ඒ පනින නිසාම විනාශ වෙලා යනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම ඔය පවට ලැජ්ජාව බය ඇති කරගන්න ඕන. ඔන්න ඇති කරගත යුත්තේ එහෙනම් ලැජ්ජාව බය මොකකටද? පව්කම් කරන්න. සත්තු මරන්න, හොරකම් කරන්න, කාමයන් නිවර්ධව හැසිරෙන්න, බොරු කියන්න, සුරාව මත්ද්‍රව්‍ය භාවිත කරන්න, කේලම් කියන්න, පරුස වචන කියන්න, හිස් වචන කියන්න මේ ඔක්කොටම අපි ලැජ්ජ වෙන්න ඕන. අපි බය වෙන්න ඕන. ඔන්න අපි ලැජ්ජා බය තබාගත යුතු තැන්. එහෙම අපි හඳුනන්නේ. අපි හඳුනන ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කරන්නේ. අපි මේ පවට බය වෙන්න ඕනේ. පවට ලැජ්ජා වෙන්න ඕනේ. හැබැයි අපි හඳුනන්නේ අපේ සමාජය නොවෙන්නෙත් ඕකමනේ. අපේ සමාජය තුලේ පවට බය නැහැනේ. පවට ලැජ්ජ නැහැනේ. කරන්නේ මේ පව්කාරකම්නේ අපි හඳුනන්නේ. ඇයි මොකද්ද මෙතන මේ ප්‍රශ්නේ? ඕකේ අනිත් පැත්තනේ දැන් තියෙන්නේ. ඒ කියන්නේ මේ හොඳ දෙයට ලැජ්ජයි හොඳ දෙයට බයයි. දැන් ඔක ඉතින් සමාජයේ කතා කරනවානේ. සමහරුන්ගෙන් ඇහුවාම ඇයි බොන්නේ? අපේ ෆීල්ඩ් එකත් එක්ක නොබී බෑ. ඒයි අපේ උන් බොනවා. බොනේ උන් එක මන් නොබී හිටියොත් මට ලැජ්ජයි. එතකොට මේ අර නොබී ඉන්නවා කියන එකට ලැජ්ජ වෙලා. හරි? ඒ නිසා ඒ මනුස්සය බොන්න පුරුදු වෙලා. සමහර බිරින්දෑවරු කියන්නේ මිනිහෙක් නම් බොන්න ඕන. නොබී ඉන්න මිනිහෙක් එක්ක ඉන්න සමහර කාන්තාවන්ට ලැජ්ජයි. ඔන්න ලැජ්ජ විය යුතු තැනට නෙවෙයි ලැජ්ජ වෙලා තියෙන්නේ. යහපත් දෙයට ලැජ්ජ. ඔව්. තව සමහරු ඉන්නවා මේ පන්සලකට එන්න ලැජ්ජයි. බුදුන් වඳින්න ලැජ්ජයි. ගෙවල් වලත් ඉන්නවා මේ ළමයිට පේන්න සමහරුන්ට තාත්තලා ඉන්නවා සමහර අම්මලා ඉන්නවා මේ බුදුන් වඳින්න ලැජ්ජයි. සමහර ළමයිනුත් ඉන්නවා තාත්තට අම්මට පේන්න බුදුන් වඳින්නේ නැහැ. යාළුවන්ට පේන්න සිල් ගන්න බෑ. ඔය හේතුව නිසානේ සිල් සමාදන් කරන ඉස්කෝලේ පාරේ යනකොට සිල් රෙද්ද ඇඳගෙන එන්න ලැජ්ජයි. හැබැයි එහෙන් මෙහෙන් පල්ලලා කලිසම පල්ලෙහාට ඇඳලා නොපෙන්විය යුතු තැනත් පෙන්වන්න ලැජ්ජ නැහැ. හැබැයි අර සංවර ඇඳුම ඇඳගෙන පාරේ සුදු සරම ඇඳගෙන සුදු ෂර්ට් එක ඇඳගෙන පාරට බහින්න හරි ලැජ්ජයි. එතකොට දැන් එතනදී අපිට පේනවා පැහැදිලි වෙනවා මිනිස්සු ලැජ්ජා විය යුතු තැනට තියෙන ලැජ්ජාව නැති කරගෙන බිය විය යුතු තැනට බිය නැති කරගෙන ලැජ්ජා වෙන්න ඕන තැන ලැජ්ජා නොවිය යුතු තැනට ලැජ්ජාව ඇති කරගෙන බිය නොවිය යුතු තැනට බිය ඇති කරගෙන වාසය කරන්නේ. මෙන්න මේක තමන්ගේ මොට්ට චින්තනයෙන් අයින් කරන්න ඕන. මේක මහ පහත්ම චින්තනයක්. ඇයි හොඳ වැඩ කරන්න අපි ලැජ්ජ වෙන්නේ? ඇයි අපි හොඳ වැඩ කරන්න බය වෙන්නේ? හොඳ වැඩ කරන්න ලැජ්ජ වෙන්න හොඳ නැහැ, බය වෙන්න ඕනේ නැහැ. ඒක කරන්න ඕන. නරක වැඩ කරන්නයි අපි ලැජ්ජාව බය ඇති කරගන්න ඕන. මේ සමාජයේ අපිට බුදුහාමුදුරුවෝ මේව ඇති කරගන්න ඕන විදිය ගැන පෙන්වුවා. දැන් අපි කෙලෙස් සහිතයි නෙනුවන්.
මේ අපි ඔක්කොගෙම හිතේ කෙලස් තියෙනවා. මගේ අම්මේ කෙලස් ගැන කතා කරන්න ගියොත් තනිකර මේව කුණු. මේ ඔලු පිරලා තියෙන කුණු වලින්මයි. පාලනයකින් තොරව හිටියොත් ගිහිද පැවිදිද මොකක්වත් අදාළ නැහැ තනිකර කුණු ගොඩවල්. පොඩ්ඩක් හිතගෙන හිතලා බලන්න. මොන තරම් මේ හිතට නරක සිතිවිලි එනවද? එතකොට මේ නරක සිතිවිලි වලට බර වෙච්චම ගතිය තියෙන නිසා ඒ නිසානේ අපිට මේ පෘථග්ජන කියලා කියන්නේ. පුතුනානා කිලේසෙහි යුත්තෝ පුතුජනෝ නොයෙක් කෙලස් වලට බර නිසා. සසරේ යන්නෙත් කෙලස් නිසා. ඉපදෙනකොටම එන්නෙත් කෙලස් උස්සගෙන. ඔය අදීයේ නෙවෙයි ඔය රාගය ආවේ. ඉපදෙනකොටම තිබ්බා. තිබිච්ච රාගේ වැඩුවා. වඩන්න හේතු වෙන සාධක සමාජයෙන් ලැබුණා. මේ හැම ගහකම බීජයක් හරි මුල් ස්වභාවයක් තිබුණා. ඒ මුල් ස්වභාවය මේ දක්වා වැඩෙන්න ජලය වැටිලා හිරු එළිය වැටිලා වාතය ඇවිල්ලා ඒවෙන් සාධක අරගෙන තමයි මේ හැදිලා තියෙන්නේ. ඒ වගේ තමයි කෙලෙසුත්. ටික පෝෂණය වෙනවා. කෙලෙස් වලට බර නිසා පෘථග්ජන නිසා පවට ලැජ්ජාව පවට බය කියන එක ස්වභාවය තියෙනවා නැති ගතිය. හරි? හැබැයි දැන් පවට ලැජ්ජ නැහැ. පවට බය නැහැ. සමාජයේ ඒවට ඉඩ නිකන් ඇති වෙලා තියෙනවා. හොඳ දෙයට ලැජ්ජාව හොඳ දෙයට බය කියන එක මේ සාමාන්‍යයෙන් පෘථග්ජන හිතක ස්වභාවය. හැබැයි පෘථග්ජනයට පුළුවන් නොවන් මේ අපේ පෘථග්ජනකම කියලා දුවන්නේ නැතුව මේක පාලනය කරන්න. දැන් ඔය අපේ ගොඩාක් දෙනෙක් කියන දෙයක් තමයි අපි අහලා තියෙනවා නුවන්ලා මේ සමාජ ජීවත් වෙන අය ඕන තරම් අහලා තියෙනවා. සමහරු කියනවා මේ ඔව් ඉතින් අපේ අතින් වැරදි වෙනවා. අපි ඉතින් රහත් වෙලාද? අපි පෘථග්ජනයිනේ. මදුරුවෙක් මැරෙනවා. අපි ඉතින් රහත් වෙලා නැහැනේ. කාමයන්හි වර්ධව හැසිරෙනවා. අපි රහත් වෙලා බොරුවකුත් පිට වෙනවා. රහත් වෙලා ටිකක් බොනවා. රහත් වෙලා දැන් රහත් වෙලා නැහැ කියන එක නිදහසට කරුණක් හැටියට අරගෙන මොකද කරන්නේ? වැරදි කර දුවනවා. බුදුරජාණන් වහන්සේ පෘථග්ජනයි කියලා වැරදි කරන්න ඉඩක් දීලා නැහැ. ඇයි? ඔව් රහත් ඵලයට පත් වුණාම තමයි සියලුම ක්ලේශයන් ප්‍රහීන වෙන්නේ. හැබැයි පෘථග්ජනයට පුළුවන් කෙලෙස් වල ස්වභාවය හඳුනගෙන ඒ කෙලෙස් පෝෂණය කළ යුතුද නැද්ද කියලා තේරුම්ගෙන කෙලෙස් පාලනය කරන්න. කෙලෙස් පාලනය කරන්න නුවන් රහත් වෙන්න ඕනේ නැහැ. ඔයාටත් පුළුවන් මටත් පුළුවන්. අපි ඉන්නේ කෙලෙස් පාලනය කරගෙන. ඔයා තරුණ ගිහියෙක් මම හඳුනනවා. ඔයාගේ හිතේ යම් තා කෙලෙස් සිතවිලි පහළ වෙනවා නම් නුවන් ඒ සිතිවිලි ඒ විදියටම මගේ ඔළුවේ වැඩ කරනවා. හරි? ඔයාගේ හැසිරීම සහ මගේ හැසිරීම හැබැයි සමාජයේ ගොඩක් වෙනස් වෙනවා. ඔයා ගෑනු ළමයෙක් දිහා බැලුවට මට එහෙම බලන්න බෑ. හරි? එතකොට ඔයා වගේම හිතක් තියෙන කෙනෙක් ඒකෙන් පාලනයක් ඇති කරගෙන ඉන්නවා කියන්නේ ඔයාටත් බැරි කමක් නැහැ. නේ? එතකොට දැන් මේ හිතේ තියෙන ආවේග පාලනය කරන්න බෑ කියන එක මම දකින්නේ මේ වැරදි පටු චින්තනයක්. බොන්න නැතු ඉන්න බෑ. මේක කරන්න නැතු ඉන්න බෑ කියන එක මං හිතන්නේ මේ පටු මට්ටමක ඇති වෙන ස්වභාවයක්. බැරි නෑ. පුළුවන්. කරන අය ඉන්නවා. ඒ නිසා මේ අපිට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ පෘථග්ජන වුණත් මේ කෙලෙස් පිළිබඳව හොඳ අවධානයක් යොමු කරගෙන පවට ලැජ්ජාව, පවට බිය මතු කරගෙන වාසය කරන්න. එතකොට දැන්
පවට ලැජ්ජාව සහ බය ඇති කරගන්නේ කොහොමද? ඒක ඉබේම එන එකක් නෙවෙයි, ඒක ඇති කරගන්න ඕන එකක්. ඉබේ ස්වභාවය තමයි පවට ලැජ්ජාවක් නැති වෙනවා, පවට බයක් නැති වෙනවා. ඒක තමයි හැටි. ඒක නැති නිසා තමයි ඇති කරගන්න කියන්නේ. ඇති කරගත යුතු නිසා. ඇති කරගන්න නම් අපි හිතන්න ඕන විදියක් තියෙනවා. හැම වෙලාවෙම මේ වාහනයක් වුණත් යනකොට නුවන් වේගෙ වැඩි කර කර යන්න නම් ගියර් මාරු කරන්න එපා. එක විදියටම යන්න බෑ. එක විදියකට යාම මේ කරන්න බෑ. වේගෙ වැඩි කරන්න නම් ගියර් මාරු වෙන්න ඕන. ඒ වගේ ජීවිතය ගෙන යනකොට මේ වරදින් මිදිලා යහපතට බර වෙලා යනකොට ගියර් මාරු කරන්න ඕන. කොහොමද ගියර් මාරු කරන්නේ? අපේ හිතවල තියෙන සිතිවිලි පාලනය කිරීමේ ක්‍රියාන්විතයෙහි යෙදෙන්න ඕන. ඒකට චින්තන විප්ලවයක්. හිතන විදිය වෙනස් කිරීමක් අපි කරන්න ඕන. හිතන විදිය වෙනස් නොකරන තාක් කල් අපිට හැදෙන්න බෑ. ඔය ඒකම අපි අර තියෙන්නේ මේ නුවන් කතාවක් මේ කැලෑවක වනාන්තරයක මේ රජ්ජුරුව කවුද? කැලේ රජා සිංහයා. කැලේ රජා සිංහයා. හැබැයි මේ කැලෑවේ උසම සතා කවුද? උසම සතා සිංහයා නෙවෙයි. ජිරාෆ්. කැලෑවේ ලොකුම සතා අලියා. සිංහයා නෙවෙයි. හැබැයි කැලේ රජ්ජුරුව චණ්ඩිය සිංහයා. සිංහයාට බයයි උස්ස ජිරාෆ්ලත්. මහා ඇත්තුත් ඔක්කොම බයයි සිංහයාට. හැබැයි නුවන් අලියෙකුට පුළුවන් සිංහෙක්ව හොඬවැලෙන් උස්සලා පොලේ ගහන්න. ඒ තරම් හයිය තියෙනවා කාටද? අලියට. හැබැයි අලියා මේ කැලෑවේ රජ්ජුරුව නෙවෙයි. ඇයි හේතුව? අලියාගේ චින්තනයේ සහ සිංහයාගේ චින්තනයේ වෙනස. සිංහයෙකුට මම කියන්නේ මේක තේරුම් ගන්න. සිංහයෙකුට නුවන් අලියෙක් දැක්කාම හිතනවලු මෙන්න මගේ ගොදුර ඇවිල්ලා කියලා. සිංහයාට අලිය දැක ගමන් හිතෙන්නේ මෙන්න මගේ කුසගින්න නිවන ගොදුර. එයාගේ චින්තනය. අලියෙකුට සිංහයා දැක්ක ගමන්ම හිතෙනවලු මූ මාව මරාගෙන කන්න එන්නේ. හරි. සිංහයා හිතනවා මේ මගේ ගොදුර, අලිය හිතනවා මේ මාව මරාගෙන කන්න එන්නේ. නුවන් මේ මගේ ගොදුර කියලා හිතන සිංහයා වීරයෙක් වෙනවා. මූ මාව මරාගෙන කයි කියලා හිතන එක පල්ලෙහාට වැටෙනවා. දෙවෙනිය බවට පත් වෙනවා. ශක්තිය, පෙනුම ඔක්කොගෙම අලිය ඉදිරියෙන් ඉන්නේ. එතකොට මේ චින්තනේ අපි හදා ගන්න ඕන එකක් තියෙනවා. මේක ගන්න කිව්වේ මේ අනිත් කෙනාව මරාගෙන කන්න බලාගෙන ඉන්න කියන එක නෙවෙයි. අපේ චින්තනය, අපි හිතන විදිය වෙනස් කරන්න ඕන. අපේ මේ හිතේ ක්‍රියාත්මක වෙන විදියට දුවලා හරියන්නේ නැහැ. අපි හිත අපිට මේ ධර්මයත් එක්ක එකතු කරගෙන ක්‍රියාත්මක කරවන්න පුළුවන් මට්ටමකට විපර්යාසයක් ඇති කරවන්න ඕන. එහෙම වුණොත් අපිට ගොඩ යන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි හිතන්න ඕන මේ මට කෙලෙස් පාලනය කරගෙන යන්න පුළුවන්. මම පවට ලැජ්ජාව ඇති කරගන්නවා. මම පවට බය ඇති කරගන්නවා. හරි? අන්න ඒ විදියට මේ දකින්න හිතන විදිය අපිට වෙනසක් කරන්න පුළුවන් මේ සමාජය ගොඩනගන්න පුළුවන්. එහෙම නැති වුණොත් බෑ. ඔය ලෝකයා කියන දේවල් පස්සේ දුවන්න ගියොත් වෙන්නේ අර වලට වැටිච්ච මැඩියන්ට වෙච්ච දේ. අහලා තියෙනවනේ. මැඩියෝ ගොඩක් වටනලු වලේ. වලේ කට උඩ හිටපු මැඩියෝ ටික කිව්වලු බලට නම් ආයේ ඔය වලෙන් ගොඩ එන්න බෑ කියලා. ඒක ඇහුවලු ඇත්ත තමයි අපිට එහෙනම් නැග ගන්න බැරි වෙයි කියලා. උන් ඒකෙම මැරිනවලු. එක ගෙම්බෙක් විතරක් උඩට ආවා. බලපුවාම ඒ ගෙම්බට කන් ඇහෙන්නේ නැහැ. උට කන් ඇහිච්ච නැති නිසා උඩට ආවා.
හිත තුල තිබුණ අර එක එක්කෙනාගේ වචන නෙවෙයි මම මේකෙන් නගිනවා. ඒ නිසා නැග්ගා. ගොඩාව. තව ගොවිපලක මම මේ කතා මේ භාවිතා කරන්නේ මේක ටිකක් ගන්න පුළුවන් නිසා. එක ගොවිපලක හිටියලු මේ වයසක නාකි බූරුවෙක්. මේ ගොවිපලේ තිබිලා තියෙනවා මේ පාළු ලිඳක්. අතහැරපු ලිඳක්. මේ බූරුවා නාකි බූරුවා වයසක බූරුවෙක් ගිහිල්ලා මේ පාළු ලිඳට වැටිලා. ගොවිපලේ ගොවියා බලනකොට දැක්කලු පාළු අතහැරපු ලිඳට නාකි බූරුව වැටිලා. කල්පනා කරාලු මේ නාකි බූරුවෙක්නේ. නාකිනේ. මේක ගොඩ ගන්න මහන්සි වෙනවට වඩා හොඳයි මේ වලත් මේ ලිඳත් මේ අතහැරපු ලිඳක් මේ ගොවිපලේ තියෙන කුණු කන්දල් ටික ඔක්කොම ගෙනල්ලා දාලා මේක මූත් එක්කම වහලා දාන්න. මොකද කලේ සේවකයෝ ගෙන්නගෙන අර වටේ තිබිච්ච කුණු ගොඩවල් ඔක්කොම ගෙනල්ලා දැන් මේ ලිඳට දාම දමා පුරවනවා. නාකි බූරුවත් එක්කම වල්ලන්නයි ලෑස්ති. පුරවල කට උඩටම පිරුණාම බූරුවා නාකි බූරුවා බොහොම නිරුපද්‍රිතව ගියාලු. හරි. හේතුව මොකක්ද? බූරුවාගේ උඩට කුණු වැටෙනවා. වැටෙන ගානට බූරුවා කල්පනා කරාලු මම මේ මගේ උඩට වැටෙන කුණු ගසලා මම කුණු ගොඩ හිට ගන්න ඕන. කුණු ගොඩේ හිට ගන්න ඕන. මෙයාගේ උඩට වැටෙන හැම කුණු ගොඩක්ම දෙපැත්තට තල්ලු කර මෙයා මොකද කළේ කුණු ගොඩ මත හිට ගනිමින් අර වැටෙන කුණු ගසගසා බලන්න චින්තනය. ගසගසා මෙයා කොහොම හරි බේරුණා. එතකොට මෙන්න මේ චින්තනය හදා ගන්න ඕන. බෑ කියලා හිතනකම් මට මේ විදියටම තමයි යන්න ඕන කියලා හිතනකම් බෑ. මොකක් හරි උත්සවයකදී බොණ්ඩ දෙන්න ඕනමයි කියලා හිතනකම් බෑ. ගොඩ යන්නම බෑ. ඒ නිසා අපි හැම කෙනෙක්ගේම චින්තන විප්ලවයක් වෙන්න ඕනේ. ඒ විප්ලවය මේ මහා මෝඩ තාලෙට නෙවෙයි. දැන් ඔය අපේ සමාජයේ චින්තන විප්ලව කියලා මොනවද කරන්නේ නුවන්? මොනවද චින්තන විප්ලවය කියලා කරන්නේ මේ විවිධ සමාජ සම්මුතියටත් ගැලපෙන්නේ නැති සාද සූදානම් කරනවා. අලුත් විදියට හිතන්න ඕන. අලුත් පරපුර කියලා මොනවද කරන්නේ? අලුත් ගේම් ටිකක් අරගෙන ඒවග ගහින්නවා. ඊළඟට පොඩි වයසෙම ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන ඒවයි ගොන් කතා සමාජ මාධ්‍යවල දානවා. ඊළඟට මේ අමුතු මේ සමාජයේ පිළිකුලට හේතු වෙන වැඩ කරනවා. ඕනේ කරන්නේ. ඒව නෙවෙයි. නිවැරදි පැත්තට විප්ලවයක් ඇති කරවන්න ඕන. මිනිස්සු නිවැරදි තැනට එන්න ඕන. එතකොට දැන් මේ ලැජ්ජාව බය කියන එක පවට ලැජ්ජවීම බයවීම කියන එක අපි ඇති කරගන්න ඕන. ඒ සඳහා අපේ මනස යොමු කරන්න ඕන. මේ යන තාලෙට ගියොත් කොහොමත් අපේ අර කෙලෙස් තියෙන නිසා අපි ඉන්නේ හරි තැනක නෙවෙයි. ඔයත් එහෙමයි මමත් එහෙමයි. හරි තැනක නෙවෙයි ඉන්නේ වැරදි තැනක. ඒ නිසා තමයි අපි පවට ලැජ්ජ නැත්තේ. පවට බය නැත්තේ. හරි? එහෙනම් අපි මේ අපේ ස්වභාවය වෙනස් කරලා පවට ලැජ්ජ නැත්තම් ඒ ලැජ්ජාව ඇති කරගන්නවා. පවට බය නැත්තම් ඒ බය ඇති කරගන්න ඕන. ඇති කරගන්න අපි යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා. අර ගියර් මාරු කරනවා වගේ ඒ වැඩපිළිවෙලේ යෙදෙන්න ඕන. අපි ඊළඟට ওই වැඩපිළිවෙල ගැන කතා කරමු. එහෙමයි. අපූර්ව පැහැදිලි කිරීමක් අපේ හඳුරන්නේ මේ අපි ජීවත් වෙන සමාජයත් එක්ක බොහොම අපූර්ව පැහැදිලි කිරීමක් ලැබෙනවා. අපේ හඳුරන්නේ මේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක මේ දැන් අපි හිතන විදිහ වෙනස් කරගන්න ඕනේ. අපි හිතන විදිහ ඇතුලේ මේ හැමදේම තියෙන්නේ. අපිට හිතුවතින් කරන්න බැරි දෙයක් නැහැ කියලා අපි එදා ඉඳන් අහලා තියෙනවා අපේ හඳුරන්නේ. නමුත් මේ අපි එහෙම හිතන්නේ නැති එකම දෝ ප්‍රශ්නෙත් කියලා හිතනවා. මේ ඔබ වහන්සේ සඳහන් කළ තැනට යන්න කලින් මට අතුරු ප්‍රශ්නයක් එනවා අපේ හඳුරන්නේ. දැන් මේ අපේ પરම්පරාව සහ අපිටත් බාල પરම්පරාව. විශේෂයෙන් මේ પરම්පරාව විශ්වාස කරන අපේ හඳුරන්නේ මේ අපි මේ කාලේ පුළුවන්
තරම් සතුටින් ඉන්න ඕනේ. අපි මේ කාලේ ඒගොල්ලන්ගේ වචනයෙන් සහ මේ සමාජයේ පවතින වචනයෙන්ම කියනවා නම් මේ කාලේ ජොලි කළා පස්සේ කාලේ අපි පින් කරගත්තාම ඇති. මේ කාලේ අපි ලැජ්ජ වෙන්න ඕනේ නැහැ, බය වෙන්න ඕනේ නැහැ කිසිම දෙයක් ගන්න. අපිට පස්සට ගියාම මේ දේවල් කරගන්න පුළුවන්. මෙන්න මේ කාරණේ ගැන ඔබ වහන්සේට පැහැදිලි කිරීමක් ඇති. ඕනුවන් ඒක ඇත්ත. ඒක ඇත්ත මේ වයසට යනවා කියලා ස්ථිරවම කියන්න පුළුවන් නේ. එහෙමයි. දැන් ජොලි කරලා නාකි වෙලා බැරියේ සිල් ගන්න කියලා හිතුවට කිසිම වරදක් නැහැ. නාකි වෙනකන් ඉන්නවා කියලා ස්ථිරව කියන්න පුළුවන්. හෙට මලුත් මොකද කරන්නේ? අන්න ඒ නිසයි මේ අද හැදෙන්න කියන්නේ. හැදෙන වැඩේට කල් දාන්න බෑ. හැදෙන වැඩේට ඊළඟ තත්පරයටවත් කල් දාන්න බෑ. මං හෙට ඉඳලා බොන්නේ නැහැ කියලා හිතන්න එපා. මං දැන් ඉඳලා බොන්නේ නැහැ කියලා හිතන්න. මං ඊළඟ වෙසප්පෝ ඉඳලා බොන්නේ නැහැ කියලා හිතන්න එපා. මං දැන් ඉඳලා බොන්නේ නැහැ කියලා හිතන්න. ඇයි ඒ? හෙට ඉඳලා බොන්නේ නැති වෙන්න පුළුවන්. මං හෙට ඉඳලා හැදෙන්නේ. මමත් කල්පනා කළා මගේ ඊළඟ උපන්දින ඉඳලා මං හැදෙනවා. හරි. එතකොට එයා හැදිච්ච කෙනෙක් වෙන්නේ ඊළඟ උපන්දිනේ ඉන්නේ. හෙට මැරුණොත් එයා මොකද වෙන්නේ? නැහැදිච්ච මිනිහෙකුට මැරෙනවා. අද ජොලි කරලා වයසට ගිහිල්ලා සතුටු වෙන්න පුළුවන්. වයසට යන බව ස්ථිර නැහැ. හරි. ඒකත් ස්ථිර නැහැනේ. වයසට යන බව ස්ථිර නැහැ කියන්නේ ඇයි? වයසට යන්නේ ජීවත් වුණොත්. නේ? එහෙමයි. ජීවත් වුණොත් වයසට යනවා ස්ථිරයි. කාටද පුළුවන් ජීවත් වෙනවා කියලා කියන්නේ? දැන් මැරුණොත් මොකද වෙන්නේ? දැන් මේ සමාජේ පේන්නේ නැද්ද? ළමා වයස, තරුණ වයස කියලා ભેදයක් තියෙනවද මරණයට? මේ වසංගත රෝගී තත්ත්ව නිසා ළමයි මැරුන්නේ, තරුණ අය මැරුන්නේ. ඊළඟට මතක තියාගන්න ජීවත් වෙනවට වඩා මරණය කියන එකනේ අපිට ස්ථිර. හරි? ජීවත් වෙනවා කියන එක අවිනිශ්චිතයි. මරණය ස්ථිර. ඊළඟට මේ වර්තමානයේ විශේෂයෙන් කල්පනා කරනකොට ඕවා ඒ කාලේ මිනිස්සු හිතුවා නම් ඒත් කමක් නැහැ කියන්න පුළුවන්. මොකද ඒ මිනිස්සුන්ට මේ ලෙඩ වෙන්න තියෙන ඉඩ කඩත් අඩුයි. ලෙඩ තිබුණේ නැහැ, ස්වභාවික දේවල්නේ පාවිච්චි කළේ. මේ කණ්ඩ පුළුවන් තරම් වහ කකා. හෙට පරීක්ෂණයක් කළොත් නුවන් පිළිකාවක් කිව්වොත් පුදුම වෙන්න එපා. පිළිකාවක් කිව්වොත් නෙවෙයි පුදුම වෙන්න ඕන. පරීක්ෂණයෙන් පිළිකාවක් නැහැ කිව්වොත් පුදුම වෙන්න. මොකද පිළිකාවක් ඇති වෙන්න තියෙන හේතු ගොඩාක් මේ ඇඟට අරගෙන ඉවරයි. පිළිකාවක් නැහැ, ඔයාට පිළිකාවක් නැහැ කිව්වොත් පුදුම වෙන්න. හරිද? ලෙඩක් නැහැ කිව්වොත් පුදුම වෙන්න, ලෙඩක් කිව්වොත් පුදුම වෙන්න එපා. අන්න ඒ වගේ තරුණ කාලේ ජොලි කරන්න තිබුණා. ඔය කියන තාලේ ජොලියක් ගන්න තිබුණා. මේ අර මරණය ගැන අපිට ස්ථිරව කියන්න පුළුවන් නම් දැන් ඕකේ හොඳ කතාවක් තියෙනවා සමිද්දි කියලා හාමුදුරුවම. උන්වහන්සේ මේ තපෝදාරාමේ වැඩ හිටියේ. ඒ තපෝදාරාමේ තපෝදේ කියලා කියන්නේ මේ උණු වතුර ලිං තිබිච්ච තැන. බුදුහාමුදුර වැඩ හිටපු කාලේ. ඉතින් මේ සමිද්දි හාමුදුරුවෝ ගිහිල්ලා පැම් පහසු වෙන උණු වතුර ලිඳේ තපෝදේ. පැම් පහසු වෙලා මේ සිරුර වේලනකන් ඉන්නකොට එක්තරා මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක්. එහෙමත් අය ඉඳලා තියෙනවා. ඇවිල්ලා මේ ලස්සන හරි ලස්සනයි. කඩවසම් තරුණ හාමුදුරුවෝ. හරි තරුණයි. ඇවිල්ලා කිව්වලු අබුත්වා භික්ඛසි භික්ඛු නහි බුත්වාන භික්ඛසි තස්මා භික්ඛු භික්ඛස්සු මාතං කාලු පජ්ජක. අනේ ස්වාමීනි ඔබ වහන්සේ හරි ලස්සනයි තරුණයි කොල්ලෙක් නේ. මේ තරුණ කාලේ මේ ජීවිතයේ හොඳම කාලේ මේ පංචකාම සේවනය කරන්නේ නැතුව මේ ඇස කන නාසය දිව ශරීර පිනවන්න මෙච්චර දේවල් තියදී ඒ එකක්වත් පිනවන්න නැතුව මේ මහානකමට ඇවිල්ලා තියන්නේ ඇයි? ඔබ වහන්සේ කොල්ලෙක් තරුණෙක්. අනේ ස්වාමීනි ඕක දාලා ගෙදර ගිහිල්ලා ජොලි කරලා නාකි වුණාම ඇවිල්ලා මහාන වෙන්න. ඔය වගේ ඒවා කිව්වා. හරි. හාමුදුරුවෝ මොකද්ද දීපු උත්තරේ? කාලං වෝහං නජානාමි චන්නෝ කාලෝ නදිස්සති තස්මා භූත්වා භික්ඛාමි මාමං කාලෝ පච්චක. දෙයියට කියනවා දෙයියෝ
කාලං වෝහං නජානාමි චන්නෝ කාලෝ නදිස්සති. මේ මැරෙන වෙලාව මම නම් දන්නේ නැහැ. මැරෙන වෙලාව මට පේන්නෙත් නැහැ. තස්මා භුත්වා භික්ඛාමි මාමං කාලෝ පච්චකා. ඒ නිසා මම ওই පංචකාමයේ අනුභව නොකොට මහානකම කරනවා. මේක මට මහානකමට හොඳම කාලයයි. දැන් ඔය නුවන් කියපු කතාව අපේ සමාජය ගාව තියෙනවා. හරි? ඒ සමාජය කියන ඒවා අපිටත් කියනවා. අපි මහාන වුණා කිව්වහම ඔය මේ තරුණ කාලේ කොහොමද ඉන්නේ? ඈ? දැන් පිට රටවල් වල ගියාම මේ අපේ මහානකම පිළිබඳව බුදුදහම පිළිබඳව නොදන්න අයට හරි පුදුමයි. කසාද බැඳලත් නැහැ. ළමයිනුත් නැහැ. පවුලකුත් නැහැ. මොකද්ද ඔය කරන්න කියලා. නිකන් අපි හරක් ගන්නට වැටිලා තමයි සමහරව හිතන්නේ. මේ මොන විකාරයක්ද මේ කරන්නේ? කසාදයක් නැහැ, ළමයි නැහැ, කාමසේවනයක් නැහැ, බොන්නේ නැහැ, මොකක්වත් නැහැ. මේ සිවුරක් පොරෝගෙන ඉන්නවා. හැබැයි මේ ලෝකයා හිතන දේට වඩා මේ බුදුහාඳුරන්ගේ දේශනාවත් එක හිතනකොට හරි වෙනස්. හරි? එතකොට අද ජොලි කරලා අද හවස මලොත් ජොලියෙන් මැරෙන්න පුළුවන්. මැරෙන්න බෑ. මහා පීඩනයක් ඇති වෙනවා. මහා දුකක් ඇති වෙනවා. මොකද මැරෙන වෙලාව කියන්න පුළුවන් කාටද? සමිද්ධි හාමුදුරුව ආදර්ශයට ගන්න අද කොල්ලන්ට කෙල්ලන්ට අපිට කියන්න තියෙන එච්චරයි. සමිද්ධි හාමුදුරුව ඒ කියන්නේ සමිද්ධි හාමුදුරුව පැවිදි වෙච්ච කෙනෙක්. මං කියන්නේ මේ ගිහි ජීවිතේ ගත කරන තරුණ තරුණියන්ට මේ මහණුණා වාගින්න කියලා. නමුත් ඔබ කල්පනා කරන්න ඕනේ මම කුසලයට පිනට හොඳ දෙයට බරව ක්‍රියා කරන කෙනෙක් වෙනවා. ජොලිය කියලා හිතලා අකුසලයට බරව ක්‍රියා කිරීමෙන් Tamanට මහා පීඩනයක් මතුවෙනවා. ගෙවන සෑම තප්පරයක්ම අනපේක්ෂිතයි. ගෙවන සෑම නිමේෂයකදීම අපි ලං වෙන්නේ අපේ මරණයට. මේ දේ තේරුම් ගන්න අපිට කොතරම් කාලයක් ගත වෙයිද? අපේ හැමෝරගේ පැහැදිලි කිරීමත් එක්ක අපි සිටිය යුතු ඔන්නෝය කාරණේද? අපේ හැමෝරනේ ඒත් එක්කම මේ ඔබ වහන්සේ තරුණ පරම්පරාවගේ පැත්තට මේ කතාව ගෙනාවු හින්දාම අපි සමාජ සම්මතයන් කඩනවා අපි දකිනවා අපේ හැමෝරනේ. සමාජ සම්මතයන් කඩනවා ලැජ්ජාවක් නැතුව, බයක් නැතුව සමාජ සම්මතයන් කඩනවා. එහෙම සමාජ සම්මතයන් කැඩීම හරහාම පෙරලා ලැජ්ජාවක් සහ බියක් ඇති වෙනවා. ඒකත් එක්ක තමන්ගේ පවුලේ උදවිය තමන් ඇතුළු මේ සියලු දෙනා දැඩි අපහසුතාවයට පත් වෙනවා. අවසානයේ ඔවුන් තමන්ගේ ජීවිතය පවා මේ නැති කරගන්න තත්ත්වයට පත් වෙනවා. මේක අපේ සමාජයේ වැඩිපුර දකින්න තියෙනව නේද අපේ හැමදෙරෝ? ඔව්. දැන් ඔය මේ අටුවාචාරීන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මේ දැන් පවට ලැජ්ජ වෙන්න කියලා කිව්වට හරියන්නේ නැහැ. ලැජ්ජාව ඇති කරගන්න ඕන ක්‍රමය කියන්න එපා. පවට බය වෙන්න කිව්වට හරියන්නේ නැහැ. බය වෙන්න ඕන ක්‍රමය කියවන්නේ. කියන්න ඕනනේ. දැන් බුදුහාඳුරේ ඒ කාරණාව කිව්වා. පැහැදිලි කළා. අපිට මේ ලැජ්ජ වෙන්න ඕන විදි. දැන් ඇත්තටම නුවන් මේ පහත් ජාතියක නම් දැන් ජාති ගත්තාම තියෙනවනේ ඉතින් කුලවාදයක් නැහැ. නමුත් පරම්පරා වලින් එනකොට තියෙන ප්‍රශ්න නේද? දැන් අපේ සමාජෙත් තියෙනවා වැදගත් නොවැදගත් කියලා යනවනේ. මිනිස්සු උපතින් එහෙම වෙන්නේ නැහැ. නමුත් ආශ්‍රය කරන පරපුරේ ඒවයි ඉන්න ගියාම ඒ ලක්ෂණ මතු වෙනවා අනුවන්. හරිද? ඔය කුඩු ගම්මාන තියෙනවානේ. කුඩු පොඩි එකත් ඉපදෙනකොටම කුඩු ගහගෙන ඉන්නේ. ඒ වගේ ඉන්නවා. එතකොට ඒ වගේ තැනක ඉපදිච්ච කෙනෙක් මේ පවට ලැජ්ජ නැහැ කියන එක බය නැහැ කියන එක නුවන් මේ සාමාන්‍යයි. එයාගේ පරම්පරාව ගත්තාම එයා ඉන්නේ පල්ලෙහා තැනක. හරිද? එයාට ඒක පුදුමයකට කාරණාවක් නෙවෙයි. උගත්කමක් නැති නෝගතා වැරදි කරන එක ගැනත් කතා කරන්න දෙයක් නැහැ. එයා නෝගත්නේ. හරි? අපිට කිව්වා තමන් පිළිබඳව දැන් මෙතනදී ලොකුම ප්‍රශ්නේ දැන් මේ පල්ලෙහා මට්ටමේ උගත්කමක් නැති මිනිස්සෙක් ඊළඟට හොඳ පෞල් පරිසරයක් නැති මිනිස්සෙක් හරිද? ඒ වගේ තැනක ඉන්න සමාජයේ මේ අර පතිරූපදේශ වාසය කියන එක අපිට මංගල කාරණාවක් කියලා නේ බුදුහාමුදුරු වෙන්නේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. නොසුදුසු ප්‍රදේශයක වාසය කරලා වෙනසෙන එක ගැන පුදුමයක් නෙවෙයි. ඊට වඩා නුවන් මේ හොඳ පරිසරවල ඉන්න මිනිස්සු වෙනසෙන එක නේද ප්‍රශ්නේ. හොඳ පරිසරවල සමහරක් විට හොඳ ජාතියක්
දැන් සිංහල කියන්නේ නිකම් මේ නන්නත්තර ජාතියක් නෙවෙයි. සුද්දෙක් වැරදි කරන එක අහන්න දෙයක් නෙවෙයි නුවන්. ඒ අයට මේ සංස්කෘතිය නැහැ. ඒ අයට මේ ඉතිහාසය නැහැ. ඒ අයට මේ ඉගෙනවීම නැහැ. ඒ අයට මේ දායාදය නැහැ. ඒ අය ජොලි කරනවා, විනෝද වෙනවා, ඕන ඕන හැටියට ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. හැබැයි මේ වගේ ජාතියක මිනිස්සේ පව්කම් කරන්න කොච්චර ලැජ්ජ වෙන්න ඕනද? අපේ පරම්පරාවල්, අපේ ඉතිහාසය, අපේ සංස්කෘතිය මෙන්න මේ පිළිබඳව කල්පනා කරනකොට අපේ මිනිස්සු බොහොම හොඳ විදියට පවට ලැජ්ජාව බය ඇතුව හිටියේ. පවට ඕනවටත් වඩා ලැජ්ජ වුණා. ඕනවටත් වඩා බය වුණා. ඒ කියන්නේ මේ පව කියන එකෙත් මේ පරිමෙන් ඒක හිතාගන්න ලේසි නෑ. දැන් බලන්න මේ පන්සලට දානේ අරගෙන ගියාම නුවන් ඉඳුල් ටිකවත් ගෙදර ගෙනිච්චොත් පවක් වෙයි කියලා ඒ බය කියන එක. අනේ ඉඳුල් ගෙනිච්චට ප්‍රශ්නයක් නෑ. දානේ හාමුදුරන්ට පූජා කරලා ඉතුරු වෙච්ච ටික ගෙදර ගෙනහිලා කෑවට කමකුත් නෑ. භික්ෂුන් වහන්සේලා පිළිගත්ත ටික විතරයි සාංගික වෙන්නේ. 12 දවල් නම් 12න් පස්සේ ඒ කායම එකේ අයිතිය භික්ෂුන් වහන්සේලාට නෑ. ඒක අරගෙන ගිහිල්ලා කෑවට කම නෑ. නමුත් එදා මිනිස්සු මේ ඉඳුල් ටිකවත් අරගෙන ගියොත් මට පව් සිද්ධ වෙයි කියලා ගඟින් ඇලෙන් හොදගෙන ගියානේ. එතකොට ඒ තරමටම බය ඇති කරගත්තා. ඊළඟට පන්සලෙන් කෑම ටිකක් කනවනම් මේ මහපට ඇඟිල්ලට නියපොත්තට දාඩි දානක වැඩ කරන්න ඕන කියලා අදහසක් තිබුණා. ඒ මිනිස්සු ඒ පුදුම එහෙම සංස්කෘතිය තිබිච්ච රටක් මේක. එහෙම ජාතියක් අපි. එතකොට සත්තු මරන්න, ඊළඟට හොරකමේ යන්න, මෙන්න මේවා පිළිකුල් කරපු සංස්කෘතියක් තිබුණා. මොකද බුදුදහමේ දායාදයත් එක්ක අපිට ඒක ලැබුණා. මේ රටේ මේ ඊට මිනිස්සු මේ එහෙම මිනි මරාගෙන, හොරකම් කරගෙන, කාමයන් නිවර්දව හැසිරගෙන ගිහපු අය නෙවෙයි. ඒවට ලැජ්ජාව තිබුණා. දැන් ඔය මේ කුමරි බඹසර කියලා නේද? දැන් ඔය පන්සිල් ගන්න කොටත් නුවන් මේ අපි නිතරම කියනවා මේක. ඔය විවාහ ප්‍රාප්ත නොවුණු විවාහ වෙන්න ඉස්සල්ලා මේ අයිති කුමරි කියන එකට. හරි? ඒ අය පන්සිල් ගන්නකොට තුන්වෙනි ශික්ෂාපදයට කිව්වේ කාමේසු මිච්ඡාචාරා නෙවෙයි. ඇත්තටම අපි ඉස්කෝලවල ගිහිල්ලා පන්සිල් දෙනකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා තමයි සමාදන් කරවන්නේ. ඒ බ්‍රහ්මචාරී. ඒ කියන්නේ මේ විවාහ ප්‍රාප්ත වෙච්ච කෙනාටයි මේ වැරදි කාම සේවනය කියලා එකක් තියෙනවා. හරි? විවාහ ප්‍රාප්ත නොවුණු කෙනාට වැරදි කාම සේවනය කියලා හරි එකක් වෙනම කොහෙවත් නැහැ. එයාට හරි එකකුත් නැහැ, වැරදියකුත් නැහැ, කාම සේවනය බෑ. හරි? ඒ කියන්නේ විවාහ වෙනකන් කාම සේවනය බෑ. ඒ කියන්නේ අබ්‍රහ්මචර්යා. එහෙම ඉන්න කියලා තියෙනවා. එතකොට විවාහ ප්‍රාප්ත වෙනකන් අද මේ දැන් ওই රූම්ස් තියෙන්නේ. ගිහිල්ලා රූම් එකකට ගිහිල්ලා ඉන්නවා. මේ විවාහ ප්‍රාප්ත වෙන්න ඉස්සලා සමහරක් විට. ඉස්සරත් ඔහොම නෙවෙයි, කැලෑවල් තිබුණා. හරි? හැබැයි පාරේ යනකොටත් කාන්තාවක් විවාහ ප්‍රාප්ත නොවුණු කෙනෙක් විශේෂ ලැජ්ජාවකින්. ඒ ලැජ්ජාව තිබුණා. ඒ බය තිබුණා. අද නෑනේ. එදා ඒ ලැජ්ජාවේ බය තිබුණා. බිම් බලාගෙන ගියේ. අද එහෙම නෙවෙයි. අද නිර්වත පෙන්වන්න ලැජ්ජ නැහැ. ඒව මහා නිර්භීත ක්‍රියා හැටියට කියනවානේ. දැන් සමාජ මාධ්‍යවල ඕන තරම් පේන්නේ නැතිනේ කුණුහරුප කියනවා ලැජ්ජ නැහැ. එහෙම ලැජ්ජ නැති જાතියක් නෙවෙයි නුවන් මේ රටේ ඉන්නේ. හිටියේ. එතකොට අපිට කල්පනා කරන්න පුළුවන් අපේ තිබෙන මේ જાතියේ වටිනකම, මේ සංස්කෘතියේ වටිනකම. මම අයාලේ ගියපු જાතියක පුරවැසියෙක් නෙවෙයි. මේ අයාලේ යන්න ඉඩ දීපු જાතියක පුරවැසියෝ නෙවෙයි. හරි? ඊළඟට 18 සම්පූර්ණ වෙනකොට අම්මලා තාත්තලා පැත්තකට තල්ලු කරලා මහලු නිවාසයකට දාලා ඕනතරම් මේ ගිහිල්ලා
Tamanට හිතන ගෑනුත් එක්ක බුදියන්න උගන්නපු જાතියක් නෙවෙයි මේ. ඒවා සුද්දන්ගේ රටවල ඇති. වෙන්නේ මේ අවුරුදු 80 වෙලත් අවුරුදු 23 24 මේ අය කසාද බැඳගෙන එහෙම ඉන්න උගන්නපු જાතියක් නෙවෙයි නුවන් මේක. අපේ තියෙන බොහොම මේ ලැජ්ජාවට බයට හැදිච්ච ස්වභාවයක්. දැන් බුදුහාමුදුරු පෙන්වන්නේ අතීත යොබ්බනෝ පෝසෝ ආනිත තිබ්බරුත්තනේ. පිරීමට හේතුවක්. තමන් වයසට ගිහිල්ලා වයස අඩු කෙනෙක් කසාද බඳින්න එපා කියලායි බුදුහාමුදුරු දේශනා කළේ. දැන් කියනවා ඇයි එහෙම වුණාම ආදරයක් එන්නේ නැද්ද? ආදරෙන්න පුළුවන්. ආදරෙන්නත් පුළුවන්, කාමෙන්නත් පුළුවන්. හරි? අවුරුදු 75යි කියමුකෝ මනුස්සයට. අවුරුදු 30යි කියමුකෝ කාන්තාවට. ආදරෙන්නත් පුළුවන් නුවන්. කාමයේ තියෙන්නත් පුළුවන්. ඒ දෙක වෙන්න පුළුවන්. ඊළඟට මේ කාන්තාවට 75ක් වෙලා මේ තරුණයා මේ පිරිමි කෙනා අවුරුදු 30ක් කියමුකෝ. ආදරෙන්නත් පුළුවන්. රාගයෙන්වත් පුළුවන්. හැබැයි මොකක්ද බුදුහාඳුර දේශනා කළේ? බුදුහාඳුර දේශනා කළේ රාගයෙන්වත් පුළුවන්, ආදරයෙන්වත් පුළුවන්. හැබැයි එය පෝෂණය කරමින් ගත්තොත් මොකද වෙන්නේ? මැරෙනකම් පැහි පැහි ඉන්නවා කිව්වා. ඔය තරුණ අයව කසාද බැඳගත්ත උදවියට මොකද්ද වෙන්නේ? පැහි පැහි ඉන්න වෙනවා. ඇයි? මෙයා මට නැති වෙයිද? මෙයා තව එයාගේ වයස කෙල්ලෙක් දිහා බලයිද? කොල්ලෙක් දිහා බලයිද? හැම වෙලාවෙම මෙයා රැක ගන්න ඕන කියන තැන හිට ගන්නවා. එහෙම වෙච්ච ගමන් මොකද වෙන්නේ? හැම වෙලාවෙම බලාගෙන රැකගෙන රැකවල් යොදාගෙන ඉන්න වෙනවයි කිව්වා. ඒ නිසා මේක කරන්න එපා. දේව පිට රටවල් වලට නෑ. හැබැයි අපිට සංස්කෘතියෙන් දුන්නා එහෙම යන්න එපා. එතකොට හොඳ ශිෂ්ට සම්පන්න වැඩපිළිවෙලක් උගන්වපෝ වටිනා සංස්කෘතියක් තියෙන රටක ඉපදෙන මිනිස්සු අර පහත් වැඩ කරන්න ලැජ්ජ වෙන්න ඕන. ඔන්න ලැජ්ජාව බය ඇති කරගන්න පුළුවන්. ලැජ්ජාව ඇති කරගන්න එක ක්‍රමයක් තමයි එහෙනම් තමන්ගේ ජාතිය ගැන හිතන්න. හරි? තමන් හොඳ ජාතියක දැන් යන්න ඒවට ජාතිය ගැන හිතුවට කමන්නේ. මේ වෙන දේවල් වලටනේ මේ වාඩි වෙනකොටයි මේ ඊළඟට ඕවටනේ ජාතියයි කුලයයි බලන්නේ. තමන්ට ගෙදරට එන මිනිහට බිම දෙන්න ඕනද පුටුව දෙන්න ඕනද කියලා තියෙන එක නේ කුලය අනුව. කසාද බඳලා දෙනකොට මේ කුලය අනුව තමයි ඒක බලන්නේ. එහෙම නෙවෙයි. තමන්ගේ හැසිරීම ගැන කල්පනා කරන්න. තමන් හොඳ පරපුරක අය නම් පවට ලැජ්ජ වෙන්න ඕන. පවට බය වෙන්න ඕන. ඊළඟට තමන්ගේ මේ ප්‍රසිද්ධිය වැඩි වෙන්න තමන්ට පුළුවන් පවට ලැජ්ජාව බය වැඩි කරගන්න. නේ? මම රටේ මිනිස්සු දන්න කෙනෙක්. මම රටේ පාලකෙක්. දැන් එහෙම මේ ඉහළට යන්න ලැජ්ජාව නැති වෙනවනේ. එහෙම ඉහළට යන්න බය කියන එක නැති වෙනවනේ. මේ සාමාන්‍ය පුරවැසියෝ හැටියට ඉන්න මිනිස්සුන්ට මේ රජ වෙනකොට උඩහට යනකොට පවට තියෙන ලැජ්ජාව නැත්තටම නැති වෙලා යනවානේ. පවට තියෙන බිය කියන එක නැත්තටම නැති වෙනවානේ. එතකොට මේ මම ප්‍රසිද්ධ කෙනෙක්. මම සමාජයේ ඉහළට ආපු කෙනෙක්. මම මේ වැරද්ද කරන්න ලැජ්ජ වෙන්න ඕන. මම මේ වැරද්ද කරන්න බය වෙන්න ඕන. ඊළඟට තමන්ගේ දක්ෂතාවය. තමන්ගේ තියෙන දක්ෂතා තියෙනවානේ. මම මෙන්න මේ දක්ෂතාවයෙන් යුක්ත කෙනෙක්. තමන්ගේ වෘත්තිය. මම දොස්තර මහත්තයෙක්. මම බොන්න හොඳ නැහැ. මම බීලා ලෙඩ වුණොත් ලෝකෙ ඉන්න මිනිස්සු කියයි මොන දොස්තරද? මම සිගරට් බීලා මගේ ශ්වසන ආබාධයක් ඇති වුණොත් මට ලැජ්ජයි. ඊළඟට මම ගුරුවරයෙක්. මං කොහොමද පාසලේ කැන්ටිමට ගිහිල්ලා සිගරට් උරන්නේ? නේ? මං කොහොමද බීලා ගිහිල්ලා උගන්වන්නේ? බොනෝ මූණෙන් පේන ගන්නවනේ බොනෝයි කියලා. තමන්ගේ ඒ වෘත්තිය ගැන හිතන්න පුළුවන්. මම විදුහල්පති කෙනෙක්. මම ගමේ ප්‍රධානියෙක්. මේ භික්ෂුවකටත් එහෙම තමයි. මම භික්ෂුවක්. මට සුදුසු නෑ මේ වැඩේ. එහෙම හිතනවා නම් කවදාකවත් වරදින්නේ නෑනේ. ඒ තමන්ගේ වෘත්තිය පිළිබඳව කල්පනා කරන්නේ නෑ. තමන්ගේ දක්ෂතාවය ගැන කල්පනා කරන්නේ. දක්ෂතාවය වැඩි වෙන්න මොකද්ද කරන්නේ නුවන්? පිරියනවා. දැන් බලන්න අර ගෙවල් වලට වෙලා හොඳට ඉන්න ළමයි සමහරක් විට
මාධ්‍ය වලින් තියෙන තරඟවලට එනවා. අනේ හොඳයි අපි අගය කරනවා. මේ දක්ෂතාව එළියට පැමිණීමන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? වේදිකා හැදෙනවා, එක්කන් යනවා, සල්ලි හම්බෙනවා. අන්තිමේදී මොකද වෙලා තියෙන්නේ? අපේ අය ප්‍රසිද්ධ වෙන්න ලැජ්ජාව නැති කරගෙන. තමන් කසාද බැඳපු ආදරය කරපු අය කෙනාව කසාද බැඳපු තැන් කොච්චරද තියෙන්නේ? කසාද බැඳපු අයගෙන් නොකැඩී මේ වයසට යනකම් පවත්වගෙන ගියපු අය ප්‍රසිද්ධ වෙන තරමට කසාද අවුල් වෙලා නැද්ද? ප්‍රසිද්ධ වෙන තරමට කසාද අවුල් වෙන්න බෑ නුවන්. ප්‍රසිද්ධ වෙන තරමට කසාදේ ශක්තිමත් වෙන්න ඕන. ඒ කියන්නේ මේ ප්‍රසිද්ධ වෙන්න මිනිස්සු පවට ලැජ්ජාව නැති කරගෙන. බුදුහාමුදුරුවෝ පෙන්නුවේ තමන්ගේ ජාතිය ගැන හිතලා පව් කරන්න ලැජ්ජ වෙන්න, බය වෙන්න. හරි? තමන්ගේ අම්මා තාත්තා ගැන හිතන්න පුළුවන්. හරි? දැන් තාත්තත් කුඩු විකුණනවා, අම්මත් කුඩු විකුණනවා නම් කොල්ලා කුඩු විකුණන එක අහන්න දෙයක් නෙවෙයි. හරි? හැබැයි කල්පනා කරන්න ඕන තාත්තා පන්සල් යනවා, සිල් ගන්නවා, අම්මා බණ අහනවා. අම්මා ගුරුවරියක්, තාත්තා වෛද්‍යවරයෙක්. කොල්ලට පුළුවන් ද කුඩු ගහන්න? බෑ. කොල්ලා හිතන්න ඕන මගේ අම්මා මෙහෙම කෙනෙක්, තාත්තා මෙහෙම කෙනෙක්. ඒ විදිහට මේ තමන්ගේ ජාතිය ගැන, තමන් ඉන්න රට ගැන, ඊළඟට තමන්ගේ වයස ගැන දැන් සාමාන්‍යයෙන් තරුණ කෙනෙක් වැරදි කරනකොට ඒක වැරදි කරන්න පුළුවන් කියලා කියමුකෝ. ඒ කියන්නේ හිතට එනවා කියලා වැරදි කරා. දැන් පරිණත වෙන්නත් ඒ වැරදි කරනවා නම් ඒක නා ගැන ලැජ්ජ වෙන්න ඕනේ නැද්ද? දැන් අවුරුදු 50 60 70 වෙච්ච මිනිස්සු මේ නොමනා විදියට කොල්ලෝ වගේ හැසිරෙන්න යනවා නම් ඒක කොල්ලෙක් කරනට වඩා පහත්නේ. නේ පිරිමි කෙනෙක් බාරකේ ගිහිල්ලා අපි හිතමු මේ මද්ද්‍රව්‍ය ගන්නවා කියලා. ඒ පිරිමියනේ. ගෑනු කෙනෙක් ගිහිල්ලා එල්ලුනොත් කොහමද? ඒක විශේෂ ලැජ්ජාවක් නේ. එතකොට මෙන්න මේ විදිහට මං ඉන්න තැන මං කවුද? මගේ දක්ෂතාවය, මගේ වෘත්තිය, මං ආශ්‍රය කරන අය. නේ? අපිව ආශ්‍රය කරන කෙනෙක් වැරදි පාරක යනවනේ එයා ලැජ්ජ වෙන්න ඕන එකට. මෙච්චර කෙනෙක් ආශ්‍රය කළා තයි මෙහෙම මට උනේ. මෙච්චර මේ පැය 24 බණ කියන රටේ මිනිස්සු වැරදි වැඩ කරන්න ලැජ්ජ වෙන්න ඕන. ලැජ්ජ වෙන්න ඕන. මේ මෙච්චර දැන් ඊළඟට මේ සිගරට් බිව්වොත් මේ ආදීනව වෙනවා කියලා පැහැදිලි කරන මේ රටේ ඉස්කෝලවල ඉඳලා හැම තැනකම අවවාද දෙනවා, වැඩසටහන් තියෙනවානේ. ඒත් බේරෙන්න බෑ කියන ලැජ්ජ වෙන්න ඕන. ඒ නිසා අපි අපේ තත්වය ගැන කල්පනා කරලා අපි ලැජ්ජාව ඇති කරගත යුතුයි පවට. මම මේක කරන්න හොඳ නැහැ. ඊළඟට බය ඇති කරගන්න ක්‍රමය කිව්වා. අත්තානුවාද බය. හිතන්න කිව්වා මම මේ වැරද්ද කළොත් පසු කාලිනව මට කොච්චර චෝදනා නගයිද? පරානුවාද බය. මේ වැරදි වැඩ කළොත් ලෝකයා මට කොච්චර දොස් නගයිද? ඊළඟට දණ්ඩ බය. මේ වැරද්ද කළොත් මට නීතියෙන් මොනතරම් දඬුවම් විඳින්න වෙයිද? බලන්න දැන් ඊයේ පෙරේදත් අර මිනි මරලානේ. දැන් අපි හිතුවේ මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක හොරකම් කරන එකාට හොරකම් කරන්න හිතෙන්නේ නැති වෙයි. ඇයි දෙයියනේ මේ හොරකම් කරන්න යන ගෙදරට කොරෝනා තිබුණොත්? මිනි මරණ යන එකක් නෑ. මේ අනින්න ගිහිල්ලා කොරෝනා આવොත් දැන් එහෙමත් නෑනේ. හොරකම් කරනවා ඊළඟට ඒ ලැජ්ජාව නෑ. මෙච්චර මාධ්‍යයෙන් පෙන්නනවා මුවාවරණ පැලඳගෙන යන්න. හරි? සමාජ දුරස්ථභාවය රැකගන්න ගැවසෙන තැන්වල යන්න එපා. කියද්දි ඒක අහන්නේ නැත්තම් ලැජ්ජයිනේ. මේ මොන જાතියක් ඉන්න රටක්ද කියලා ලෝකයා බලනවානේ. අපේ රටේ හොඳටම තියෙන්න එපැයි මේ විනය කියන එක. නේ? එතකොට අපි ලැජ්ජ වෙන්න ඕන. මේ පේනවනේ මේ තියෙන සමහර විට පොර බදිමින් එපා කියන දේවල් කරන්න ලැජ්ජ වෙන්න ඕන. නීතියෙන් එපා කිව්ව දේවල් කරන්න ලැජ්ජ වෙන්න ඕන. දැන් එහෙම කරොත් මට දඬුවම් විඳින්න වෙයි. උසාවියකට යන්න ලැජ්ජ වෙන්න ඕන නුවන්. පොලිසියකට යන්න ලැජ්ජ වෙන්න ඕන. දැන් සමහර අය ඉන්න පොලිසිය යන්න ලැජ්ජයි. ජීවිතේට ගිහිල්ලත් නේ යන්නෙත් නෑ. අපේ ආත්මක පරම්පරාවේ කවුරුත් පොලිසිය ගිහිල්ලා නෑ. එහෙමනේ. දැන් සමහර අය ඉන්නවා පොලිසියට ගියේ නැත්තම් හරි නෑ වගේ. හිරේ යන්න ඕන. ඒ කියන්නේ ඒ ලැජ්ජාව කියන එක නෑ. මිනිසුන් ලැජ්ජාව කියන එක නෑ.
අර මේ බාරකින් බෝතලේ අරගෙන යනකොට තිබුණ ලැජ්ජාව. අඩුම ගානේ ලැජ්ජාව. නේ? දැන් ඒ ලැජ්ජාව තියෙන්න ඕන. පොඩි ළමයෙක් සිගරට් එක කිල්ලනකොට දෙන්න ලැජ්ජ වුණා. ඒ ලැජ්ජාව ප්‍රසිද්ධියේ සිගරට් එක බොන්න ලැජ්ජාවක් තියෙන්න ඕන. නේ? අඩුම ගානේ ප්‍රසිද්ධිය බොන එක. ඉතින් ඒ වගේ මේ ඒ ලැජ්ජාව බය කියන එක නැති වුණොත් පවට ඒ කෙනා සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් දණ්ඩ බය මේ වැරද්ද කළොත් දඬුවම් විඳින්න වෙයි. ඊළඟට දුක්ගති බය මේ මොකක්වත් හම්බුන්නේ නැතත් මේ වැරදි වැඩේ කරාම මේ වැරදි වැඩේ කරාම අපිට දුගතිය ගිහිල්ලා උත්පත්තිය ලැබලා දුක් විඳින්න සිද්ධ වෙයි. ඉතින් මෙන්න මේ විදියට අපි බිය කියන එක උපදව ගන්න ඕන. ඔන්න ඔය ලැජ්ජාව බය පවට ලැජ්ජාව සහ පවට බිය නැති වුණොත් මේ සමාජයේ ආයි කිසිම තැනක් රැක ගන්න හම්බෙන්නේ නැහැ. බල්ලෝ බලල්ලු ගන්නට වැටෙනවා. එහෙමයි අපිට දීර්ඝ සාකච්ඡාවකට මාතෘකාවක් ලැජ්ජාව සහ බය මේ සමාජ ජීවත් වෙන ඔබට මේ කියන හැම කාරණාවක් එක්කම අපේ හාමුදුරුවෝ පැහැදිලි කරන හැම කරුණක් එක්කම පැහැදිලි වෙනවා ඇති අපි ජීවත් වෙන්නේ පවට ලැජ්ජාවෙන්ද අපි ජීවත් වෙන්නේ පවට බයෙන්ද කියලා. ඔබට නැවත නැවත හිතන්න කාරණා ගොඩක් අපේ හාමුදුරුවෝ මතු කළා. ඒ නිසාවෙන් බලය, ධනය, ඔබේ ප්‍රසිද්ධිය මේ කාරණා මත ඔබ ලැජ්ජාව බිය නැති කර ගැනීම තුළ මේ සංස්කෘතිය මේ සමාජයේ වලපල්ලට යනවා. ඒ අනාගතයට බාර කරන්න බැරි වෙනවා. අපේ හඳුරන්නේ අපේ කාලය වේගයෙන් ඉක්ම ගිහිලා තියෙන්නේ. අපිට සමුගෙන යන්න වෙලාව ලං වෙලා තියෙන්නේ. අවසාන වශයෙන් ඔබ වහන්සේට උපදේශක් අවවාදයක් ඇති ප්‍රේක්ෂකයන්ට දෙන්න. ඇත්තටම මේ සමාජයට අපිට කියන්න තියෙන නුවන් අපි බොහොම වටිනා ඉතිහාසයක උරුමයක් තියෙන හොඳ සංස්කෘතියකින් පැවතගෙන එන මහින්දාගමනයෙන් පස්සේ දහමින් සුපෝෂිත වෙච්ච පවට අතිශයින් පිළිකුල් කළ පවට අතිශයින් බය වෙච්ච ජාතියක පුරවැසියෝ. ඒ නිසා මේ බටහිර සංස්කෘතීන් ඈඳගෙන ඒවා තමයි හරි කියලා හිතාගෙන අපිත් මේ බටහිරකරණය වෙන්න ඕන අපිත් අලුත් වෙන්න ඕන කියලා අලුත් නොවිය යුතු දේ අලුත් කරගන්න ගියොත් මම පිළිගන්නවා අපි අලුත් වෙන්න ඕන අපි වෙනස් වෙන්න ඕන. ඒ වෙනස් වෙන්න ඕන විදි තියෙනවා. වාහනේ වෙනස් කළාට කමන්නේ යන්න වාහනයක් ගත්තට කමන්නේ ගියක් ලස්සනට හදාගත්තට කමන්නේ තාක්ෂණය භාවිත කළාට කමන්නේ. හැබැයි මේ බටහිරින් ගෙනල්ලා අලුත් වෙන්න ඕන කියලා හිතලා සංස්කෘතියට පටහැනි වැරදි තාලේ කටයුතු වලට යොමු වෙනවා නම් ඒ ගැන ලැජ්ජ වෙන්න. මොකද අසාර්ථක මිනිස්සේ ගොඩ නගන තැනට අපිට තල්ලු වෙන්න අපේ බුදුදහමෙන් උගන්වලා නැහැ. ඒ නිසා ළමෙක් හැටියට හොඳට කල්පනා කරන්න ඕන පුතාලා දූලා. මම බෞද්ධයෙක් නම් නැත්නම් මේ බෞද්ධ සංස්කෘතිය තියෙන අන්‍යාගමිකයෙක් වෙන්න පුළුවන් අන්‍ය ජාතිකයෙක් වෙන්න පුළුවන්. මේ වටිනා උරුමයක හිමිකම් දරන ඔබ මේ වගේ රටක දාගැබ් වේර විහාරස්ථාන මේ භික්ෂූන් වහන්සේලා පැය 24න් බණ ඇහෙන හැම ආගමකින්ම අවවාද අනුශාසනා ලබා දෙන අපේ ආදර්ශය නිසා තමයි බොහෝ තැන්වල අවවාද අනුශාසන ලැබෙන්නේ. මේ වගේ පරිසරයක උපන්න ළමයෙක් හැටියට දහම් පාසල් යන ළමයෙක් හැටියට මේ වැරදි වැඩවල යෙදෙන්න හොඳ නෑ කියලා ඒවට ලැජ්ජ වෙන්න බය වෙන්න. තරුණයෙක් හැටියට පිටරටවල් වල තරුණයෝ යන විදියට යන්න එපා. ඒක මහ ලොකු දෙයක් කියලා හිතන්න එපා. සංස්කෘතියට බරව ක්‍රියා කරන කෙනෙක් වෙන්න. හොඳට ධර්මයේ තේරුම් අරගෙන පවට ලැජ්ජාව තියෙන පවට බය තියෙන මිනිසෙක් වෙන්න. කිසිසේත්ම බොන තැන නොබී ඉන්න ලැජ්ජ වෙන්න එපා. නොබී ඉන්න පුළුවන් ශක්තිය ගොඩ නගන්න. බොන තැන බිබී ඉන්න ලැජ්ජ වෙන්න. ඒක ලැජ්ජාවට කාරණයක් හැටියට හිතන්න. මම බොන්නේ නැහැ කියලා කියන්න බය නැතුව ලැජ්ජ නැතුව. ඒකට අපි ලැජ්ජ විය යුතු නැහැ, බිය විය යුතු නැහැ. තරුණ තරුණියෝ තමන්ගේ තරුණ ජීවිතය සාර්ථක කරගන්න මහන්සි ගන්න. වැඩිහිටියෝ තමන්ගේ පදවිය තමන් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්, අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. තමන්ගේ තත්ත්වය ගැන හිතන්න. එහෙම හිතන්නේ නැති තාක්කල් වෙනසෙනවා.
එහෙම හිතන්නේ නැති මිනිස්සු තමයි. තාත්තා පුතාව ඔඩුක්කුවේ තියාගෙන පුතාට බොන්න දෙන්නේ. තාත්තා කියන එක මතක නැහැ. එහෙම නරකට නපුරට යොමු කරන බාල පරපුර වරදට පොළඹවන જાතියක් නෙවෙයි අපි. ඒ නිසා අපේ සංස්කෘතිය හරි උතුම්. මේ ධර්මය හරි උතුම්. ඒ නිසා ඒ අනුව ලැජ්ජාව බය පවට ඇති කරගෙන වාසය කරන්න ඒ තුලින් ඔබ සාර්ථක පුද්ගලයෙක් බවට පත් කරાવી. දිව්‍ය රත්වලක් අදවසේ රූපමය සංවාදයෙන් අපි සාකච්ඡා කළේ ලැජ්ජාව සහ බය පිළිබඳව. අදවසේත් අපේ සාකච්ඡාව පෝෂණය කළා මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ජන විජය පදනමේ ගරු උපසභාපති රාජකීය පඬිතුක අවසරයි පූජ්‍යපාද කල්කිස්සේ සෝමානන්ද අපේ හැමදෙරුනේ බෙහෙවින් ස්තුතියි ඔබ වහන්සේට. තවත් চিරාත් කාලයක් මේ ශාසනික ශාස්ත්‍රීය මෙහෙවරේ දෙන්න අපේ හැමදෙරුන්ට අපි දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. අපි වැඩසටහනට නිමව තබන් සූදානම් වෙන්නේ තවත් දවසක හමු වෙන බලාපොරොත්තු ඇතිව ඔබේ නිවසේ කවුළුවෙන් ඔබේ නිවසට සුළං ඇතුල් වෙන්නට ඔබ ඉඩ තැබිය යුතුයි. නමුත් ඒ සුළං වලට ඔබේ නිවසේ බඩුමුට්ටු බිම පෙරලා දමන්ට ඔබ ඉඩ දිය යුතු නෑ. ඔබේ ජීවිතයේ තීන්දුව තීරණය ගන්නේ ඔබ. ඔබේ ජීවිතයට කොපමණ දේ පැමිණියත් නිවැරදි මාර්ගයේ ගමන් කරන වගකීම තිබෙන්නේ ඔබට. පවට බිය වෙන්න, පවට ලැජ්ජා වෙන්න. මේ සමාජය යහපත් වේවි. මේ සමාජය අලංකෘත වේවි. ගිහින් එන්නම් නැවත දවසක ඔබ හමු වෙන බලාපොරොත්තු වෙමින්. ආයිබෝවන්.